ආයුබෝවන් දුවේ පුතේ ගිය සතිය අපේ පාඩමෙන් අපි සාකච්ඡා කළේ ඩේටාබේස් පාඩමට අදාළව භූතාර්ථ සම්බන්ධතා රූපසටහන් නිර්මාණය කිරීම. නමුත් භූතාර්ථ සම්බන්ධතා රූපසටහන් නිර්මාණය කිරීම සම්බන්ධව සමස්ත විෂය කරුණු අපි සාකච්ඡා කළේ නැහැ. එතකොට අදත් අපේ සාකච්ඡාව යොමු වන්නේ එදා අපි නවත්තපු තැන ඉඳන් ඉදිරියට. ඒ වගේම දෙපතේ අදත් අපට භූතාර්ථ සම්බන්ධතා රූපසටහන් සම්බන්ධ සියලුම කරුණු සාකච්ඡා කරලා අවසන් කරන්න නොහැකි වේවි. ඊට හේතුව භූතාර්ථ සම්බන්ධතා රූපසටහන් ගැන සාකච්ඡා කරන්න කලින් ඒ හා සම්බන්ධව පවත්න අනිකුත් සිද්ධාන්ත කරුණු සාකච්ඡා කරන්න ඕනේ. ඒ කරුණු සාකච්ඡා කළ ඒ දැනුම මත තමයි අපිට ER diagram එහෙම නැත්නම් භූතාර්ථ සම්බන්ධතා රූපසටහන් වල ඉතිරි කරුණු ඊළඟ කරුණු කාරණා අපිට සාකච්ඡා කරලා ඒවා මනවින් ග්‍රහණය කරගන්න අවබෝධ කරගන්න හැකියාව ලැබෙන්නේ. එහෙමනම් අද මම ඔබත් සමග සාකච්ඡා කරන්න යන්නේ ඩේටාබේස් එකක් නිර්මාණය කර ගැනීමට අපි භූතාර්ථ සම්බන්ධතා රූපසටහනක් නිර්මාණය කළාට පස්සේ ඊළඟට අපි කළ යුතු කාර්යයන් මොනවාද කියලා. හොඳයි, මේ පැහැදිලි කිරීම සඳහා මම ගිය සතියේ වගේම භූතාර්ථ සම්බන්ධතා රූපසටහනක් සඳහා ගැළපෙන ආකාරයට විස්තරයක් මුලින්ම ලබා ගන්නම්. දුවේ පුතේ මේ විස්තරයම තමයි මම ඊට කලින් ගිය සතියේ පැහැදිලි කිරීම සඳහා භාවිතා කළේ. එහෙමනම් මේ ප්‍රශ්නය තුල අපිට කියනවා ආයතනයක සිසුන්ගේ ශිෂ්‍යාංකය ඒ වගේම නම ලිපිනය යන දත්ත පරිගණකගත දත්ත පාදකයක් තුල පවත්වාගෙන යාමට අවශ්‍යව ඇත. මේ සඳහා භූතාර්ථ සම්බන්ධතා රූපසටහනක් නිර්මාණය කරන්න. දැන් දුවල පුතාලා හැමෝම දන්නවා මෙවැනි අවශ්‍යතාවයක් ඉටු කර ගැනීම සඳහා අපි භූතාර්ථ සම්බන්ධතා රූපසටහනක් නිර්මාණය කරනවා නම් පළවෙනියෙන්ම අපි මේ විස්තරය තුළ සොයා ගන්න ඕනේ වෙනම ගබඩා කළ හැකි දත්ත ඒකකේ කුමක්ද? එහෙම නැත්නම් අපි කියනවා භූතාර්ථය හඳුනා ගන්න ඕනේ. එවනම් මේ විස්තරය මත අපිට ලබා දෙන තොරතුරු කියවුවාම අපිට හඳුනා ගන්න පුළුවන් භූතාර්ථයේ ලෙස සිසුන්ගේ දත්ත කියන එක. ඒ කියන්නේ ශිෂ්‍යයන්ගේ දත්ත තමයි පරිගණකය තුළ තැන්පත් කරන්න ඕනේ. ශිෂ්‍යයාගේ දත් වලට අදාළව ශිෂ්‍යාංකය නම සහ ලිපිනය යන දත්ත පරිගණකයේ පවත්වාගෙන යන්න ඕනේ. එවනම් දුවල පුතාලා දන්නවා මේකට අදාළ භූතාර්ථ රූපසටහන. මොකද ගිය සතියේ අපි මේ ප්‍රශ්නෙටම භූතාර්ථ රූපසටහනක් ඇන්දා. නමුත් අද අපේ ඊළඟ පියවර සාකච්ඡා කරන්න නැවත අපිට භූතාර්ථ රූපසටහනක් අවශ්‍යයි. එහෙමනම් මම මේකට ගැළපෙන ආකාරයට භූතාර්ථ සම්බන්ධතා රූපසටහනක් නිර්මාණය කළොත් ඔයාලා දන්නවා පළවෙනියෙන් අපි භූතාර්ථය නිරූපණය කරන්න ඕනේ. භූතාර්ථය නිරූපණය කරන්නේ කොටුවක් භාවිතා කරලා. ඒ වගේම මෙහි අපි ලියන්න ඕනේ භූතාර්ථයේ නම. යනු මම ස්ටුඩන්ට්ස් යනුවෙන් භූතාර්ථයේ නම ලිව්වා. ඔබ දන්නවා ගිය සතියේ අපි කතා කළා ඒක වචන වලින් භූතාර්ථයේ නම ලියන්න ඕනේ. ඊට පස්සේ අපේ භූතාර්ථයට අදාළ උපලක්ෂණ මේ විස්තරය අනුව උපලක්ෂණ තමයි ශිෂ්‍යාංකය. මම ස්ටුඩන්ට් එන්නෝ කියලා දාන්නම්. ඒ වගේම ඔබ දන්නවා භූතාර්ථයක් අපි පෙන්වන්නේ සර්කල් එකක් රවුමක් භාවිතා කරලා. ඊළඟට භූතාර්ථයේ උපලක්ෂණයක් ලෙස නම ඒ වගේම නමට අමතරව ලිපිනය. මෙන්න මේ උපලක්ෂණ තුන තමයි භූතාර්ථය සඳහා අපට අවශ්‍ය වෙන්නේ. හොඳයි. එහෙමනම් මේ උපලක්ෂණ අපි නිර්මාණය කළාට පස්සේ මේ උපලක්ෂණ සම්බන්ධ කරන්න ඕනේ භූතාර්ථය සමග. ඒ අනුවම භූතාර්ථය සමග මේ උපලක්ෂණ සිට මේ ආකාරයට සම්බන්ධ කළා. හරි. දැන් පුතේ එහෙමනම් ඔබට පරිගණකය තුල දත්ත ගබඩා කිරීම සඳහා දත්ත ගබඩාවක් නිර්මාණය කර ගන්න අවශ්‍ය කොට ඔබට ලබා දෙන මේ ආකාරයේ විස්තරය තුලින් පළවෙනියෙන් ඔබ කළ යුත්තේ භූතාර්ථ රූපසටහන නිර්මාණය කිරීම. ඒක තමයි පළවෙනි පියවර. හොඳයි. මේ භූතාර්ථ සම්බන්ධතා රූපසටහන නිර්මාණය කළාට පස්සේ ඊළඟට අපි කුමක්ද කරන්න ඕනේ? භූතාර්ථ සම්බන්ධතා රූපසටහන නිර්මාණය කළාට පස්සේ ඊළඟට අපි කළ යුතු කාර්යය තමයි දුවේ පුතේ මේ භූතාර්ථ රූපසටහන උපයෝගී කරගෙන අපි සකස් කර ගන්න ඕනේ වගු පරික්‍රමාවක්. වගු පරික්‍රමාව. එහෙම නැත්නම් අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා රිලේෂනල් ස්කීමා. එහෙම නැත්නම් ස්කීමා කියලා කියනවා. ස්කීමා. right? රිලේෂනල් ස්කීමා. එහෙම නැත්නම් අපි කියනවා වගු පරික්‍රමාවක් අපි නිර්මාණය කර ගන්න ඕනේ.
මොකද මේ වගු පරික්‍රමාවක් කියන්නේ? නැවත මා පැහැදිලි කළොත් දුවේ පුතේ ආපස්සට ගිහින් දරුවනේ ඔයාලට කිසියම් ආයතනයකට දත්ත ගබඩා කිරීම සඳහා දත්ත ගබඩාවක් නිර්මාණය කර ගන්න අවශ්‍ය කොට ඒ ආයතනයෙන් ඔයාලට මේ ආකාරයේ විස්තරයක් ලබා දෙනවා. මෙසේ ඔයාලට ලබා දෙන විස්තරයේ පදනම් කරගෙන ඔබ පළවෙනියෙන් කරන්නේ ඒ විස්තරය තුළින් භූතාර්ථ හඳුනාගෙන ඒ භූතාර්ථ සමග ඒවට අදාළ උපලක්ෂණ භාවිතා කරලා භූතාර්ථ රූප සටහනක් නිර්මාණය කරනවා. හැබැයි මතක තියාගන්න භූතාර්ථ රූප සටහනක මීට වඩා තව තොරතුරු ගොඩාක් එනවා. සාමාන්‍යයෙන් ආයතනයකට දත්ත පාදකයන් නිර්මාණය කරනකොට මේ වගේ සරල භූතාර්ථයක් නෙවෙයි එන්නේ. සම්බන්ධතා එනවා. ඒ වගේම භූතාර්ථ රාශියක් එනවා. අපි පියවරට යනවා. අපි ඒවා සාකච්ඡා කරන ඉදිරියේදී මගේ මූලික අවශ්‍යතාවය තමයි දුවල පුතාලට ප්‍රායෝගික අවබෝධයක් ලබා දීම මේ ඩේටාබේස් එකක් නිර්මාණය කර ගන්න පියවර පිළිබඳව. ඒ නිසා ඒ පියවර සාකච්ඡා කිරීමටයි මම මේ මොහොතේ අවධානය යොමු කරන්නේ. එහෙමනම් දුවේ පුතේ ඔබ මේ විස්තරය මත භූතාර්ථ රූප සටහනක් නිර්මාණය කළාට පස්සේ ඒ භූතාර්ථ රූප සටහන මගින් කෙලින්ම පරිගණකයේ තුල දත්ත ගබඩා කිරීමට දත්ත ගබඩාවක් නිර්මාණය කරන්න බෑ. අපිට ඩේටාබේස් එක හදන්න බෑ. ඒ කියන්නේ ER ඩයග්‍රෑම් එක යොදාගෙන ඍජුවම අපිට ඩේටාබේස් එක හදාගන්න බෑ. ඊට කලින් අපි කළ යුතු කාර්යයන් කීපයක් තියෙනවා. ඒ අතර පළවෙනිම කාර්යය තමයි භූතාර්ථ රූප සටහන ඇඳීම. දෙවෙනි කාර්යය තමයි පුතේ මේ භූතාර්ථ රූප සටහනින් අපි ලියන්න ඕනේ වගු පරික්‍රමාව. ඔබ පාස් පේපර් වලට යමු වුණොත් ඔබට මේ වචනේ බොහෝ තැන්වලදී හමු වෙනවා පාස් පේපර්ස් වල. එහෙනම් මොකද්ද මේ වගු පරික්‍රමාවක් කියන එකෙන් අදහස් කරන්නේ? දුවේ පුතේ වගු පරික්‍රමාවක් කියන එකෙන් අදහස් කරන්නේ මෙන්න මේ භූතාර්ථ රූප සටහන මගින් අපි සකසා ගන්න ඕනේ දත්ත ගබඩාව නිර්මාණය කිරීමට උචිත සැලැස්මක්. ඒ සැලැස්ම සකස් කර ගන්නකොට එහෙම නැත්නම් අපි ඒකට අදාළ තොරතුරු සකස් කර ගන්නකොට සංකල්ප කීපයක් ගැන අවධානය යොමු කරනවා. නමුත් ඒ සංකල්ප මේ මොහොතේ මම කතා නොකර ප්‍රථමයෙන් මේ භූතාර්ථ රූප සටහනෙන් වගු පරික්‍රමාව නිර්මාණය කරන හැටි පැහැදිලි කරන්නම්. වගු පරික්‍රමාවක් නිර්මාණය කරන්නේ මෙන්න මේ ආකාරයට. මේ භූතාර්ථ රූප සටහනේ පළවෙනියෙන් ඔබේ අවධානය යොමු කරන්න මෙහි පවත්නා භූතාර්ථ මොනවද කියන එක හඳුනා ගන්න. අපි මේ සාකච්ඡාවට ලක් කරන භූතාර්ථ රූප සටහන බොහොම සරල භූතාර්ථ රූප සටහනක්. මොකද මේක සංකීර්ණ නැහැ. මේක එක භූතාර්ථයක් තියෙන්නේ. එහෙමනම් පළවෙනියෙන් දුවේ පුතේ මේ භූතාර්ථයේ නම ලියන්න මුලින්ම. භූතාර්ථයේ නම ඔබ ලියා දක්වන්න ඕනේ. ඒ අනුව මම භූතාර්ථයේ නම ලියනවා ස්ටුඩන්ට් කියලා. right. ස්ටුඩන්ට් කියලා භූතාර්ථයේ නම ලිව්වාට පස්සේ වරහණක් විවෘත කරන්න. මෙසේ වරහණක් විවෘත කළා ඉන්පසුව මෙම භූතාර්ථ රූප සටහනේ තියෙන උපලක්ෂණ පිළිවෙලට ලියන්න. ඒ වගේ මේ උපලක්ෂණ ලියද්දී අපි ප්‍රමුඛතාවය දෙනවා ප්‍රාථමික අතුර වගේ ඒවට. යනෝ මේ භූතාර්ථ රූප සටහනේ ප්‍රාථමික අතුර ලෙස අපිට ගන්න පුළුවන් ස්ටුඩන්ට් නම්බර් එක. එහෙමනම් අපි පළවෙනියෙන් ස්ටුඩන්ට් නම්බර් එක ලියනවා. ඒකට අදාළ උපලක්ෂණය යනුමා STNO කියලා ලිව්වා. ඉන්පසුව කමා එකක් දාන්න. කමා එකක් දාලා ඊළඟ උපලක්ෂණය ලියන්න. ඊළඟ උපලක්ෂණය ලෙස නම අපිට ගන්න පුළුවන්. ඊළඟට ඉතිරි වෙලා තියෙන උපලක්ෂණය තමයි ලිපිනය. ඒ අනුව මම ලිපිනය සඳහා ඇඩ්‍රස් කියලා ලිව්වා. දැන් මේ භූතාර්ථ රූප සටහනේ උපලක්ෂණ 1 2 3ක් තියෙනවා. එහෙමනම් දුවේ පුතේ මේ උපලක්ෂණ තුනම දැන් අපි ලියලා අවසానයිනේ. එහෙමනම් මේ ආරම්භ කළ වරහන අපි මෙතනින් වහනවා. පැහැදිලිද? මෙන්න මේ ආකාරයට ලියන තොරතුරු සමූහයට අපි කියනවා මොකක් කියලාද? මේක අපි නම් කරන්නේ වගු පරික්‍රමාවක් කියලා. එහෙමනම් ඔබ ඩේටාබේස් එකක් හදනකොට ඔබේ පරිගණකයේ තුල පළවෙනියෙන් ඔබට දෙන විස්තරේ මේ ආකාරයට කියවන්න. ඒකෙන් භූතාර්ථ සහ උපලක්ෂණ වගේම සම්බන්ධතා හඳුනා ගන්න ඕනේ. ඉන්පසුව ඒ සම්බන්ධතාවය සමග ගණනීයතා හඳුනා ගන්න ඕනේ. නමුත් මා ඔය කිව් ඇතැම් කරුණු තාම ඔබට අවබෝධයක් නැහැ. කෙසේ හෝ මේ දෙන ලද විස්තරයෙන් ඔබ භූතාර්ථ රූප සටහන නිර්මාණය කර ගන්න. එහෙමනම් මම මෙතනින්
ඊතලයක් අඳිනවා. මම ඊතලයේ අඳින්නේ අපි යන පියවර පෙන්වන්න. එහෙනම් මේ විස්තරය තුළින් අපි හදා ගන්නවා භූතාර්ථ රූප සටහන. භූතාර්ථ රූප සටහන හදාගත්තට පස්සේ ඊළඟට පුතේ අපි කරන ක්‍රියාවලිය තමයි අපි වගු පරික්‍රමාව ලියා ගන්නවා. වගු පරික්‍රමාව අපි ගොඩනගන්නේ කුමක් දිහා බලාගෙනද කුමක් උපයෝගී කරගෙනද අපේ මේ භූතාර්ථ සම්බන්ධතා රූප සටහන උපයෝගී කරගෙන. හරි. මම හිතන යුනම් පුතාලට පැහැදිලි ඇති මොකද්ද මේ වගු පරික්‍රමාව කියන එකෙන් අදහස් කරන්නේ කියලා. හැබැයි නැවත මා මෙහිදී මතක් කරන්න ඕනේ මේ වගු පරික්‍රමා ලියනකොට අපි මෙතෙන්දී සැලකිලිමත් වෙන සංකල්ප නැත්නම් කරුණු කාරණා කීපයක් තියෙනවා. කෙටියෙන් මේ මොහොතේදී මම ඒක පැහැදිලි කරන්න. මොකෝ ඉදිරි පාඩමකදී ඉදිරි පාඩමක් කියන්නේ මේ ඩේටාබේස් පාඩමේම ඉදිරි සාකච්ඡාවන් තුළදී අපි ඒවා කතා කරනවා. මොනවද පුතේ ඔබ වගු පරික්‍රමාව ලියද්දී ඔබේ මනස තුල තියාගන්න ඕනේ දේවල් එහෙනම් ඔබ දැනගෙන සිටිය යුතු දේවල් මෙන්න මේ කරුණු ඔබට අවශ්‍යයි. මොනවද ඒ කරුණු? විශේෂයෙන්ම ඔබට අවශ්‍යයි ප්‍රමතකරණය කියන සංකල්පයේ අවබෝධය. ප්‍රමතකරණය කියන එක නොදැන ඔබට සාර්ථකව වගු පරික්‍රමාවක් ලියන්න බෑ. ඉතින් තාම අපි ප්‍රමතකරණය ගැන සාකච්ඡා කරලා නැහැ මේ පාඩමේදී. තාම අපි ආරම්භ කළා විතරයි මේ පාඩම. නමුත් අවබෝධ කරගන්න ප්‍රමතකරණය කියලා සංකල්පයක් තියෙනවා. ප්‍රමතකරණය කියලා ක්‍රමවේද තියෙනවා. ඒ ක්‍රමවේදවල දැනුම උපයෝගී කරගෙන තමයි වගු පරික්‍රමාව කියන එක අපි නිර්මාණය කරන්නේ. හොඳයි. දෙහිවනම් වගු පරික්‍රමාව නිර්මාණය කළාට පස්සේ අපි ඊළඟට කුමක්ද කරන්නේ? වගු පරික්‍රමාව නිර්මාණය කළාට පස්සේ දුවේ පුතේ අපි ඊළඟට කළ යුතු කාර්යය තමයි දත්ත කළමනාකරන පද්ධතියක් භාවිතා කරන්න ඕනේ. මොකද්ද මේ දත්ත කළමනාකරන පද්ධතියක් කියන එකෙන් අදහස් කරන්නේ? අපි මේකට කියනවා මෙන්න මෙහෙම. අපි මේක නම් කරනවා database management system කියලා. DBMS කියලා කෙටියෙන් කියනවා database management system. එහෙම නැත්නම් අපි නම් කරනවා දත්ත කළමනාකරන පද්ධතිය කියලා. එතකොට ඔබ වගු පරික්‍රමාව නිර්මාණය කරගත්තට පස්සේ වගු පරික්‍රමාව නිර්මාණය කරාට පස්සේ database management system එකක් භාවිතා කරන්න ඕනේ. මොකද්ද database management system එකක් කියන එකෙන් අදහස් කරන්නේ? දුපතේ database management system එකක් කියන්නේ පරිගණකයේ තුල දත්ත ගබඩා නිර්මාණය කිරීමට පරිගණකයක් අභ්‍යන්තරයේ දත්ත ගබඩා කිරීමට දත්ත ගබඩා නිර්මාණය කිරීම සඳහා ඒ වගේම නිර්මාණය කරන දත්ත ගබඩා තුලට දත්ත ඇතුල් කිරීමට ඒ වගේම ඇතුල් කරපු දත්ත නැවත විමසීම් කිරීමට එහෙම නැත්නම් දත්ත ගබඩාවකට ඇතුල් කරපු දත්ත ඉවත් කිරීමට යොදා ගන්නා පරිගණක වැඩසටහන් අපි නම් කරනවා දත්ත කළමනාකරන පද්ධති කියලා. නැවතත් අහගන්න. ඔබට අවශ්‍ය නම් මේ කරුණු කෙටියෙන් ලියා ගන්න පුළුවන්. නමුත් මගේ පොතේ මම ඒ තොරතුරු අඩංගු කරලා තියෙනවා. කෙසේ වෙතත් නැවත මම මේ පැහැදිලි කිරීම කළොත් දුවේ පුතේ database management system එකක් නොහොත් දත්ත කළමනාකරන පද්ධතියක් කියන්නේ පරිගණකයක් තුල දත්ත ගබඩාවක් නිර්මාණය කිරීමට right මම මෙතන ලියන්නම් වෙනම පරිගණකයේ තුල දත්ත ගබඩා නිර්මාණය කිරීමට ඒ කියන්නේ ක්‍රියේට් කරන්න database නිර්මාණය කිරීමට එපමණක් නෙවෙයි ගබඩා කර database එකකට දත්ත ආදානය කරන්න දත්ත ඇතුල් කිරීමට right දත්ත ඇතුල් කිරීමට ඒ වගේම ඇතුල් කරන දත්ත ඉවත් කිරීමට right මම delete කියලා ලියන්න දත්ත ඉවත් කිරීමට ඒ වගේම දැනට ඇතුල් කරලා තියෙන දත්ත සංශෝධනය කරන්න ඒ කියන්නේ amend කරන්න එහෙම නැත්නම් අප්ඩේට් කරන්න එපමණක් නෙවෙයි විවිධ ආකාරයට දත්ත විමසුම් කරන්න right දත්ත විමසීම් කරන්න පහසුකම් අඩංගු මුදුකාංගයක් අපි නම් කරනවා මොකක් හැටියටද අපි නම් කරනවා දත්ත කළමනාකරන පද්ධතියක් එහෙම නැත්නම් database management system එකක් කියලා. පැහැදිලිද? ඒතර මේක අපි නම් කරන්නේ දත්ත පාදක කළමනාකරන පද්ධතිය කියලා. ඒ අනුව මම මෙතන නිවැරදි කිරීමක් කරන්නම්. මෙතන වචනයක් අඩුවෙන් තියෙනවා. දත්ත පාදක කළමනාකරන පද්ධති කියලා database management system කියලා නම් කරනවා. එහෙමනම්
database management system එකක් කියන්නේ මුදුකාංගයක්. ඇයි මේ මුදුකාංගය අපි පාවිච්චි කරන්නේ? මේ මුදුකාංගය දුවේ පුතේ අපි පාවිච්චි කරන්නේ පරිගණකය තුළ database නිර්මාණය කරන්න. එහෙමනම් දැන් ඔබ මේ වගු පරික්‍රමාව සකස් කරගත්තාට පස්සේ right භූතාර්ථ රූප සටහනෙන් දුවලා පුතාලා වගු පරික්‍රමාව නිර්මාණය කරගත්තට පස්සේ ඊළඟට ඔබ කුමක්ද කරන්න ඕනේ? ඊළඟට ඔබ කළ යුතු කාර්යය තමයි මේ වගු පරික්‍රමාව යොදාගෙන පරිගණකය තුළ database එක හදන්න ඕනේ. ඒ සඳහා මුදුකාංගයක් ඕනේ. ඒ සඳහා භාවිතා කරන මුදුකාංග නම් කරන ආකාරය තමයි database management system කියලා. එහෙමනම් මොනවද ඒ සඳහා භාවිතා කරන database management system? එහෙම නැත්නම් පරිගණකයේ තුල දත්ත ගබඩා කරන්න, දත්ත ගබඩා කරන database නිර්මාණය කරන්න ආදී කාර්යයන් සඳහා භාවිතා කරන මුදුකාංග මොනවාද? දුවේ පුතේ ඒ සඳහා භාවිතා කරන මුදුකාංග වර්ග කීපයක් තියෙනවා. මොනවද මේ මුදුකාංග වර්ග? සාමාන්‍යයෙන් අපි දන්නවා O level වගේ IT කරනකොට අපි ඉගෙන ගන්නවා access කියලා. access කියන්නේ පරිගණකය තුළ දත්ත ගබඩා නිර්මාණය කිරීමට භාවිතා කරන database management system එකක්. හැබැයි මේ access වගේ database management system වලට වඩා දියුණු database management system තියෙනවා. මොනවද ඒවා අපි නම් කරනවා MySQL, එහෙම නැත්නම් SQL, එහෙම නැත්නම් Oracle. මෙන්න මේ ආකාරයට පරිගණක තුළ database නිර්මාණය කිරීම හා සම්බන්ධ මුදුකාංග වර්ග කීපයක් තියෙනවා. ඒතර අපි A level වලදී උසස් පෙළදී අපි හඳුනාගන්නේ සඳහා SQL. පැහැදිලිද? database එකක් නිර්මාණය කිරීම සම්බන්ධ සියලුම කාර්යයන් සඳහා අපි උසස් පෙළදී භාවිතා කරන්නේ SQL කියන එක. එහෙමනම් දුවේ පුතේ දැන් ඔබ ER diagram එකෙන් මම මුලින් ඉඳන්ම ආවොත් ඔබේ මතකය නැවත අලුත් කිරීම සඳහා ඔබට ආයතනයක database එකක් හදා ගන්න ඕන නම් ඒ ආයතනයේ දත්ත තැන්පත් කරන්න මුලින්ම ආයතනයේ විස්තරය මත භූතාර්ථ රූප සටහනක් ඇඳ ගන්න. භූතාර්ථ රූප සටහන ඇඳගෙන ඉන්පසුව ඒක තුලින් හදා ගන්න වගු පරික්‍රමාව මේ ආකාරයටයි ලියාගන්නේ. වගු පරික්‍රමාව ලියාගත්තට පස්සේ ඔබ ඔබේ පරිගණකයේ තුල තියෙන දත්තපාදක කළමනාකරන මුදුකාංගයක් පාවිච්චි කරලා database එක කුමක් කරන්න ඕනේද? හදා ගන්න ඕනේ. පැහැදිලිද? එහෙමනම් දත්තපාදක මුදුකාංගයක් භාවිත කරලා database එක හදාගත්තට පස්සේ තමයි දුවල පුතාලට හැකියාව තියෙන්නේ කුමක් කරන්නද? පරිගණකයේ තුල දත්ත තැන්පත් කරන්න. එහෙමනම් සාමාන්‍යයෙන් අපි පරිගණකයේ තුල දත්ත තැන්පත් කිරීමට හදා ගන්නා ඒකකයේ කියන්නේ මේ database එක තුල හදා ගන්නා ඒකකයට කියන්නේ කුමක් කියලාද? අපි වගුවක් කියලා. එහෙමනම් මම මෙතන පුංචි වගු සටහනක් අඳිනවා. ඒ වගු සටහන මම අඳින්නේ මගේ මේ වගු පරික්‍රමාවට ගැලපෙන විදිහට. එහෙමනම් මම ඉස්සෙල්ලාම දානවා student number. ඊළඟට දෙවෙනි තීරුවේ මම සටහන් කරනවා නම සඳහා දීලා තියෙන උපලක්ෂණය name කියලා මම ගන්නවා. ඊළඟට තුන්වෙනි උපලක්ෂණය ලෙස මම ගන්නවා address කියන එක. මෙන්න මේ ආකාරයට පරිගණකයේ අභ්‍යන්තරයේ වගුව අපිට නිර්මාණය කරගන්න හැකියාව තියෙනවා. පැහැදිලිද? එහෙමනම් දුවේ පුතේ දැන් ඔබට මන අවබෝධයක් ලැබෙන්න ඕනේ අපි database එකක් හදනකොට අනුගමනය කරන පියවර කුමක්ද කියලා. ER එක නිර්මාණය කළා. මෙන්න බලන්න මම මෙන්න මේ වම් අත පැත්තේ පෙන්නලා තියෙනවා ගැලීමක් හැටියට රූප සටහනක්. බලන්න භූතාර්ථ සම්බන්ධතා රූප සටහන නිර්මාණය කර ගන්නවා. භූතාර්ථ සම්බන්ධතා රූප සටහන නිර්මාණය කරගත්තට පස්සේ ඊළඟට අපි කරන්නේ වගු පරික්‍රමාව නිර්මාණය කර ගන්නවා. දැන් මේකේ දකුණු පස පෙන්නනවා වගු පරික්‍රමාව කියන්නේ කුමක්ද කියලා. ඊළඟට ඒ වගු පරික්‍රමාව භාවිතා කරලා අපි database එක නිර්මාණය කරන්න නම් පරිගණකයේ තුල තියෙන දත්තපාදක කළමනාකරන මුදුකාංගයක් පාවිච්චි කරනවා. දත්තපාදක කළමනාකරන මුදුකාංග කීපයක් තියෙනවා. මේ අතරින් කොමන හෝ දත්තපාදක කළමනාකරන මුදුකාංගයක් යොදාගෙන අපි දත්ත ගබඩා කිරීම සඳහා database එකක් එහෙම නැත්නම් database එක තුල අපි වගුවක් නිර්මාණය කර ගන්නවා. ඉන්පසුව තමයි දුවේ පුතේ
අපට පුළුවන් වෙන්නේ පරිගණකේ භාවිතා කළා දත්ත මේ වකුව තුළ එකින් එක ඇතුල් කරමින් තැන්පත් කිරීම සිදු කරන්න. මම හිතනවා ඔයාලට එහෙමනම් මේ චිත්‍රය පැහැදිලි මේ සංකල්පය හා සම්බන්ධ එහෙම නැත්නම් මේ ඩේටාබේස් කියන පාඩම හා සම්බන්ධ සමස්ත ක්‍රියාවලිය ගැන දැන් අවබෝධයක් ඔබට ලැබිලා තියෙනවා. බලන්න එහෙමනම් කෙටි වේලාවක් කරගෙන ආය සාරාංශගත කළොත් මුකුමා ගිය සතියේ පාඩමෙත් ඒ කියන්නේ මගේ මුල් වීඩියෝ මගිනුත් දුලපතලට පැහැදිලි කරලා දුන්නා. ඩේටාබේස් එකක් නිර්මාණය කිරීමේ සමස්ත අවබෝධය අපි සතුව තියෙන්න ඕනේ මේ ඩේටාබේස් නිර්මාණය හා සම්බන්ධ වෙලා තියෙන අනිකුත් විෂය කරුණු අවබෝධ කරගන්න. ඉතින් මගේ මේ කලින් වීඩියෝයේ එක සහ මේ දැන් ඔබත් එක්ක මේ සාකච්ඡා කරන පාඩමට අදාළ වීඩියෝ දෙක භාවිතා කළාම උත්සාහ කරන්නේ ඔබට සංකල්පයේ මනාව මනසට ඇතුල් කරන්න ඊළඟට අපිට පුළුවන් දිගටම ඩේටාබේස් සම්බන්ධ මේ මා කතා කරපු සංකල්ප ටිකට ගැඹුරින් යොමු වෙලා ඒක එක කරුණු ගැන මනාව අවබෝධයක් ලබා ගන්න. හොඳයි. එහෙමනම් මෙන්න පළවෙනි පියවර ඔබ ආයතනයකට ඩේටාබේස් එකක් හදන්න යනවා නම් ආයතනය විසින් ඔබට තොරතුරු දෙනවා. එහෙම නැත්නම් ඔබ විසින් ඒ ආයතනයේ තොරතුරු හඳුනා ගැනීමක් කරනවා. ඊට පස්සේ ඒ තොරතුරු උපයෝගී කරගෙන ඔබ භූතාර්ථ සම්බන්ධතා රූපසටහනක් නිර්මාණය කර ගන්නවා. භූතාර්ථ සම්බන්ධතා රූපසටහනක් ඔබ නිර්මාණය කරගෙන ඉන්පසු ඔබ කුමක්ද කරන්නේ? ඉන්පසු ඔබ වගු පරික්‍රමාවක් සකසා ගන්නවා. වගු පරික්‍රමාව සකසා ගන්නේ භූතාර්ථ සම්බන්ධතා රූපසටහන දෙස බලාගෙන ඉන්පසු එම වගු පරික්‍රමාවේ පුතේ වගු පරික්‍රමාව හදනකොට ඔබට මතක ඇති මා කිව්වා ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ භූතාර්ථ රූපසටහනේ තියෙන භූතාර්ථ හඳුනා ගන්න. ඒ භූතාර්ථේ නම ලියන්න. ඊට පස්සේ වරහන තුල ඔබ කුමක්ද කරන්න ඕනේ? උපලක්ෂණ ටික ලියන්න ඕනේ. ඒ ආකාරයටයි භූතාර්ථ සම්බන්ධතා රූපසටහනක් නිර්මාණය කරන්නේ. එසේ භූතාර්ථ සම්බන්ධතා රූපසටහන නිර්මාණය කළාට භූතාර්ථ සම්බන්ධතා රූපසටහනෙන් වගු පරික්‍රමාව නිර්මාණය කරගත්තට පස්සේ පුතාලා වගු පරික්‍රමාව නිර්මාණය කරගත්තාට පස්සේ ඊළඟට කුමක්ද කරන්න ඕනේ? ඊළඟට කරන්න ඕනේ දත්තපාදක කළමනාකරන මුදුකාංගයක් යොදාගෙන ඒ කියන්නේ access වෙන්න පුළුවන්, MySQL වෙන්න පුළුවන්, Oracle වෙන්න පුළුවන්. මා කිව්වා අපි උසස් පෙළ කරන දරුවන් හැටියට අපේ සිලබස් එකේ තියෙන A level වල SQL එවනම් SQL වගේ දත්තපාදක කළමනාකරන මුදුකාංගයක් යොදාගෙන අපේ පරිගණකය තුළ කුමක් කරන්න ඕනේද? වගුව නිර්මාණය කර ගන්න ඕනේ. හරි. දැන් මේ පියවර ඔබට පැහැදිලි කළාට මා පැහැදිලි කළේ නෑ කොහොමද දත්තපාදක කළමනාකරන මුදුකාංගයක් යොදාගෙන පරිගණකයේ තුල දත්ත ගබඩාවක් නිර්මාණය කරගන්නේ කියලා. එහෙමනම් මම දත්ත ගබඩාව නිර්මාණය කරන ආකාරය පිළිබඳවත් ඔබට සිද්ධාන්තමය වශයෙන් පැහැදිලි කිරීමක් මුලින්ම කරලා ඊට පස්සේ ප්‍රායෝගිකව SQL භාවිතයෙන් දත්ත ගබඩාව නිර්මාණය කිරීම ඒ වගේම ඩේටාබේස් එක නිර්මාණය කිරීම ගැන මම පැහැදිලි කිරීමක් කරනවා. හොඳයි. එහෙමනම් අපි ඊළඟට යමු සිද්ධාන්තමය වශයෙන් සාකච්ඡා කරන්න. ඒ කියන්නේ සිද්ධාන්තමය වශයෙන් කියුවේ පුතේ පරිගණකේ භාවිතා නොකර අපි ඉස්සෙල්ලාම මේ දත්තපාදක කළමනාකරන පද්ධතියකින් ඩේටාබේස් එකක් හා ඒ ඩේටාබේස් එක හා සම්බන්ධ කරලා වගු නිර්මාණය කිරීමක් සිදු කරන ආකාරය සාකච්ඡා කරමු. ඒ සඳහා මම මීට ප්‍රථම ගත්ත උදාහරණයම නැවත භාවිතා කරනවා. දුවේ ඔබට මතක ඇති මේ භූතාර්ථ රූප සටහන. එහෙමනම් මේකෙන් අපි දැන් ඩේටාබේස් එක හදනවා නම් මීට ප්‍රථම මා පැහැදිලි කළ ආකාරයටම වගු පරික්‍රමාව ලියා ගන්න ඕනේ. ඒ අනුව මම වගු පරික්‍රමාව ලියා ගන්නවා. වගු පරික්‍රමාව හැටියට ලියනකොට ඉස්සෙල්ලාම වගුවේ නම ලියනවා ස්ටුඩන්ට්. ඊට පස්සේ අපිට අවශ්‍යයි ස්ටුඩන්ට් නම්බර් එක. ඊළඟට අපි ලියනවා නම. ඊළඟට අපි සටහන් කර ගන්නවා ලිපිනය. හොඳයි. එහෙමනම්
දැන් අපි වගු පරික්‍රමාව සම්පූර්ණ කරගත්තා. දැන් වගු පරික්‍රමාව සම්පූර්ණ කරගත්තට පස්සේ ඊළඟට අපි කුමක්ද කරන්න ඕනේ? අපි පරිගණකයේ තුල දැන් තමයි අපි පරිගණකයේ ගාවට යන්නේ. පරිගණකයේ තුල තියෙන දත්තපාදක කළමනාකරන මුදුකාංගයක් එහෙම නැත්නම් database management system එකක් භාවිතා කරලා මේ සඳහා අවශ්‍ය database එක නිර්මාණය කර ගන්න ඕනේ. ඒතර අපි database එක නිර්මාණය කරගන්න මේ database management system වල SQL language එක තමයි භාවිතා කරන්නේ. database management system වල තියෙනවා SQL කියන පරිගණක භාෂාවක්. ඒ කියන්නේ SQL කියන language එකක්. ඇත්තට මේක පරිගණක භාෂාවක් නෙමෙයි, මේක දත්ත විමසුම් භාෂාවක් කියලා අපි නම් කරන්නේ. අපි මේ ගැන වෙනමම සාකච්ඡා කරනවා ඉදිරියේදී. දැනට මට අවශ්‍ය දුරපතලට මේ database නිර්මාණය හා සම්බන්ධ සාරාංශගත පැහැදිලි කිරීමක් කරන්න. ඒ නිසා දැනට මම SQL ගැන විශේෂ පැහැදිලි කිරීමක් කරන්නේ. නමුත් අවබෝධ කරගන්න database management system තුල දත්ත විමසුම් භාෂාව එහෙම නැත්නම් SQL කියන භාෂාව තියෙනවා. මේ SQL වලින් තමයි අපිට මේ database එක හදාගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. දැන් මම පැහැදිලි කරන්නම් මොකක්ද මේ database එකක් කියන්නේ? database එක ව්‍යුහය කුමක්ද කියලා. මොකෝ database එකක ව්‍යුහය අපි මෙතනදී දැනගෙන ඉන්න ඕනේ. database එකක ව්‍යුහය අපි දන්නවා නම් පමණයි අපට මෙතනින් ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. දන්නවා නම් පමණයි කියන්නේ ඒ ගැන අවබෝධයක් තියෙනවා නම් ඔබට වඩාත් පහසුයි. එහෙමනම් මම database එකක ව්‍යුහය ගැන පුංචි පැහැදිලි කිරීමක් ඔබට කරලා නැවත මෙතෙන්ට සම්බන්ධ වෙනවා. හරි. සාමාන්‍යයෙන් දරුවනේ database එකක් කියන්නේ ඇත්තටම දත්ත ගබඩා කිරීම සඳහා භාවිතා කරන ඒකකයක්. දත්ත ගබඩා කිරීම සඳහා භාවිතා කරන ඒකකයක් කියන්නේ ඇත්තටම database එකක් කියන එක අපි නිර්වචනය කරන්නේ අන්තර් සම්බන්ධීකරණයකින් යුත් දත්ත ඒකක සමූහයක දත්ත සමූහයක එකතුවක්. අන්තර් සම්බන්ධීකරණයේ යුත් දත්ත සමූහයක එකතුවක් අපි නම් කරනවා මොකක් හැටියටද? දත්ත ගබඩාවක් කියලා. අන්තර් සම්බන්ධීකරණයකින් යුත් කියන වචනේ පවා අපිට තාම තේරුම් ගන්න බෑ. අපි ඒවා තව මේ පාඩමේම ඉදිරි පියවර වලට යනකොට සාකච්ඡා කරමු. මේ මොහොතේම දත්ත ගබඩාවක ව්‍යුහය පැහැදිලි කරන්නම් පුංචි උදාහරණයකින්. දැන් හිතන්න මෙහෙම අපේ පාසලේ අපි ඉගෙන ගන්න පන්තියේ ශිෂ්‍යයන්ගේ දත්ත ටික සටහන් කරන්න අලුතින් අපි පොතක් ගෙනවා කියලා හිතන්න. පොතක් ගෙනල්ලා පොතේ මුල අපිට පුළුවන් ස්කූල් කියලා හෝ මොකක් හෝ නමක් දාන්නනේ. සාමාන්‍යයෙන් අපි පොතක් අරගෙන පොතේ මොනියම් හෝ දත්ත සමූහයක් තැන්පත් කරනවා නම් අපි මේ පොතේ මුලින් නමක් ලියනවානේ. රයිට්. එතකොටනේ පොතේ තියෙන දත්ත හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ පොතේ පළවෙනි පිටුව අපි අරගෙන මේ පළවෙනි පිටුව මොකක් කරනවද? ගබඩා කරන නැත්නම් සටහන් කරන දත් වලට ගැලපෙන ලෙස කොලම්ස් වලට වෙන් කරලා රෝ වලට වෙන් කරලා මෙන්න මේ ස්ථානවල ඒ ගබඩා කරන දත් වලට අදාළ මාතෘකා දානවානේ. එවන පොතේ නම තමයි ස්කූල් කියලා ලිව්වේ. මේ පොත ගෙනල්ලා පොත ඇතුලේ අපි ශිෂ්‍යයන්ගේ දත්ත සටහන් කරනවා නම් ශිෂ්‍යයන්ගේ දත්ත ගබඩා කරන්න සටහන් කරන්න අපි එකට ගැලපෙන ලෙස වගුවක් නිර්මාණය කළා. ඒ වගුවට නමක් දෙනවා. වගුවේ උඩින් සමහරට ස්ටුඩන්ට්ස් කියලා වගේ නමක් අපිට දෙන්න පුළුවන්. ඒ වගේම මේ පාසලේ මේ පන්තියේ ශිෂ්‍යයන්ගේ අපි හිතමු වාර්ෂික සේවා ගාස්තු වගේ අය කිරීම කරනවා. අපිට ඒ දත්ත උනත් පුළුවන් මේ පොතේම තවත් පිටුවක් ලබාගෙන ඒ පිටුවත් එහි සටහන් කරන ශිෂ්‍යයන්ගේ පන්ති ගාස්තු වලට ගැලපෙන ලෙස මේ විදිහට වගුවක් හදලා ඒ වගුවට නමක් අපි තුමු ක්ලාස් ෆීස් නම් ෆීස් ආදි වශයෙන් දීලා එහි ඒකට උචිත ලෙස මාතෘකා දාලා ශිෂ්‍යයන්ගේ දත්ත සටහන් කරගෙන යන්න හැකියාව තියෙනවා. එහෙමනම් මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් පාසලේ ශිෂ්‍යයන්ගේ දත්ත සටහන් කිරීම සඳහා වෙනම පොතක් අරගෙන ඒ පොත තුල ගැලපෙන ලෙස වගු හදලා වගු තුල දත්ත සටහන් කරගන්න. මේ විදිහම තමා දරුවනේ
පරිගණකයේ තුල අපි දත්ත ගබඩා කිරීමක් කරනවා නම් පරිගණකයේ තුලත් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඒකට උචිත ගොනුවක් හදන්න ඕනේ. පැහැදිලිද? හරියට අපි මේ පොතක් ගෙනාවා වගේ පරිගණකයේ තුලත් වෙනම ගොනුවක් අපි නිර්මාණය කරගන්න ඕනේ. ඒක අපි නම් කරනවා පරිගණකයේදී මොකක් හැටියටද? එන්නේ ඒ දේ අපි නම් කරනවා පරිගණකයේ තුලදී database එකක් කියලා. database කියලා නම් කරනවා. හරියට අපි මේ භාවිතා කළ පොත වගේ. ඒක තමයි database එකක් කියන්නේ. එතකොට database එකක් අපි නිරූපණය කරන්නේ සාමාන්‍යයෙන් අපේ IT විෂය තුල මෙන්න මේ වගේ සංකේතයකින්. මේ වගේ සංකේතයක් අපි භාවිතා කරනවා database එකක් නිරූපණය කිරීම සඳහා. එතකොට පොතක යම්කිසි දත්ත සමූහයක් තැන්පත් කරනවා නම් අපි පොතට නම දුන්නා වගේ මගේ මේ උදාහරණය අනුව අපි ස්කූල් කියලා දුන්නා වගේ database එකක් පරිගණකය තුල හදනකොට database එකටත් අපිට නමක් දෙන්න පුළුවන්. මම ස්කූල් කියලාම ලියන්නම්. ඒතර පුතේ මේක පොත පරිගණකයේදී ඒක අපි database එක හා සමාන කර ගන්නවා. ඒතර පොතට නමක් යෙදුවා වගේ පරිගණකයේදී අපිට database එකට නමක් දෙන්න පුළුවන්. ඒ වගේම දැන් පොත ඇතුලේ විවිධ තොරතුරු ලියන්න වෙන වෙනම වගු නිර්මාණය කළා වගේ මේ database එක තුලත් අපිට වගු හදාන්න පුළුවන්. හොඳේ. පරිගණකයේ database එක හැදුවට පස්සේ ඒක තුල වගු නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගු වලට නම දෙන්න පුළුවන්. තවත් දත්ත ගබඩා කරනවා නම් ඒ සඳහා අපිට තවත් වගුවක් නිර්මාණය කරන්න පුළුවන්. ඒකේ දත්ත සඳහා උචිත ලෙස මාතෘකා දාන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ database එක තුල දත්ත තැන්පත් කිරීමට වෙන වෙනම වගු නිර්මාණය කළ හැකි. එතකොට මේවා අපි database එකේදී නම් කරනවා මොනවද කියලාද? table කියලා. වගු table. එතකොට table මගේ මේ උදාහරණය අනුව දෙකක් තියෙනවා. දෙකක් නෙවෙයි. ඔයාලට ඕන ප්‍රමාණයක් database එක තුල table නිර්මාණය කර ගැනීම හැකියාව තියෙනවා. එහෙමනම් දැන් ඔබට අවබෝධද database එකක් කියන්නේ මොකක්ද? database එකේ ව්‍යුහය ගැන අවබෝධයක් තියනවාද? ඒතර database එකක් තුල තමයි වගු නිර්මාණය කරන්නේ. මේ වගු තුල තමයි දත්ත තැන්පත් වීම සිදුවන්නේ. පැහැදිලිද? හොඳයි. එහෙමනම් අපි බලමු දැන් මේ database එකක් කොහොමද නිර්මාණය කරන්නේ? ඒ කියන්නේ පරිගණකයේ තුල database එකක් කොහොමද අපි නිර්මාණය කරන්නේ කියලා. මේ වෙන විටත් මා ඔබ දැනුවත් කළා මේ සඳහා අපි වෙනමම මුදුකාංග භාවිතා කරන්න ඕනේ database management system එවන්තන් SQL වගේ භාෂාවක් අපි යොදා ගන්න ඕනේ. දැන් මම කියලා දෙන්නම් එහෙමනම් කොහොමද SQL වලින් මේ database එක නිර්මාණය කරන්නේ කියලා. දුවේ පුතේ SQL භාවිතා කරලා අපි database එක නිර්මාණය කරන්නේ විශේෂ command වලින්. SQL භාෂාවේ තියෙන commands වලින්. එහෙමනම් database එක හදන command එක මම මුලින්ම පැහැදිලි කරන්නම්. මොකද ඔබ දන්නවා database එක ඇතුලේ තමයි වගු හදන්නේ. වගු තුල තමයි දත්ත දාන්නේ. දැන් මේ පොත ඇතුලේ රූල් කරලා වගු නිර්මාණය කරලා ඒ වගු තුල තමයි අපි දත්ත ලියන්නේ. ඒ වගේ දැන් database එකක් තුල දත්ත ගබඩා කරනවා නම් ඉස්සෙල්ලාම අපි database එක නිර්මාණය කරන්න ඕනේ. කොහොමද database එක නිර්මාණය කරන්නේ? මොනවද ඒ සඳහා භාවිතා කරන SQL කේත? මෙන්න මේවයි ඒ සඳහා අපි භාවිතා කරන SQL කේතේ වන්නේ. database එකක් අපිට නිර්මාණය කරගන්න ඕනේ නම් database එක නිර්මාණය කරගන්න අපි භාවිතා කරන SQL කේතය මෙන්න මේ ආකාරයට පාවිච්චි කරන්න ඕනේ. මෙහිමයි අපි ලියන්නේ command එක create කියලා ලියන්න. create කියලා ලියලා ඊට පස්සේ right create කියලා අපි දැන් create කරන්න යන්නේ මොකද්ද? database එක. ඒ නිසා අපි ලියනවා database. create database කියලා ලියනවා. create database කියලා ලියලා ඉන්පසුව අපි හදන database එකේ නම දෙන්න ඕනේ. අපි උදාහරණයකට හිතමු අපි හදන database එකේ නම අපි නිර්මාණය කරන database එකේ නම school නම් අපි කුමක්ද කරන්න ඕනේ? මෙතන අපි ලියනවා database එකේ නම හැටියට school කියලා. මෙන්න මේ විදිහටයි අපි database එකක් නිර්මාණය කරන්නේ SQL භාෂාව භාවිතා කරලා. එතකොට මම මෙතෙන්දී ඔබට පේනවා ඇති capital අකුරු පාවිච්චි කළා create database කියන command ලිවීම සඳහා.
ඒතර ඒකට හේතුව සාමාන්‍යයෙන් අපි SQL ලියනකොට කැපිටල් අකුරු තමයි SQL සඳහා භාවිතා කරන්නේ. නමුත් පරිගණකයේදී ඒක අත්‍යවශ්‍ය නැහැ. පරිගණකයේදී ඔබ සිම්පල් භාවිතා කළත් මේ කමාන්ඩ් නිවැරදිව වැඩ කරනවා. නමුත් සාමාන්‍ය සාම්ප්‍රදාය තමයි අපි SQL ලියන විට ඒක කැපිටල් වලින් ලියන්න ඕනේ. එහෙමනම් ස්කූල් කියන්නේ SQL කේත නෙවෙයි මේක නම. ඒ නිසා ඒක මම සිම්පල් වලින් ලිව්වා. එහෙමනම් මෙන්න මේ කේතේ භාවිතා කළාම තමයි ඩේටාබේස් එකක් පරිගණකය තුළ හැදෙන්නේ. ඒත් එක්කම මේ කේතේ ලියනකොට සාමාන්‍යයෙන් අපි SQL වලදී මෙහෙම තිත සහ කමාව කියන්නේ සෙමිකෝලන් එක මේක අගට යොදනවා. නමුත් ඒක අත්‍යවශ්‍යම නෑ කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකේදී SQL වලදී. නමුත් අපිට මේ ආකාරයට එක ලියන්න පුළුවන්. එහෙමනම් create database කියන්නේ SQL command එකක්. කුමක් සඳහාද මේ command එක පාවිච්චි කරන්නේ? database එකක් හදන්න. මේ command එක පාවිච්චි කළාම පරිගණක අභ්‍යන්තරය වෙන්නේ මොකද්ද? දරුවනේ මේ ආකාරයට ගොනුවක් ඇදෙනවා. මේ රූපයෙන්ම නෙවෙයි මම මේ පැහැදිලි කරන්නේ මේ කේතේ භාවිතා කළාම කම්පියුටර් ඇතුලේ ගොනුවක් හැදෙනවා කියන එක. එහෙනම් database එකක් හැදෙනවා. මොකක්ද මේ database එකේ නම ගන්නේ? school. මම තව ටිකකින් පුතාලට මේ SQL කේත භාවිතා කරලා database එකක් කම්පියුටරේ හදලා පෙන්නනවා. එහෙමනම් ඔන්න create database කියන command එක භාවිතා කළාම සිදුවන දේ. හරි. නමුත් දරුවනේ ඔබ දන්නවා මීට ප්‍රථම මම මේ කළ පැහැදිලි කිරීමට අවධානය යොමු කළොත් පොතක් ගෙනාවාට පොතේ නම දැම්මාට ඒක ඇතුලේ දත්ත ලියන්න බෑ. මොනවා නැත්තම්ද වගුවක් නැත්තම්. ඒ වගේම තමයි අපි database එකක් හැදුවාට SQL කේත වලින් database එකක් හැදුවාට ඒක තුල දත්ත ගබඩා කරන්න බෑ. ඒක තුල වගුවක් නිර්මාණය කළේ නැත්තම්. වගුවක් නිර්මාණය නොකර අපිට දත්ත ගබඩා කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් කොහොමද වගුවක් නිර්මාණය කරන්නේ? හරි. දැන් ඒ සඳහා මා මේ ER ඩයග්‍රෑම් එකම පාවිච්චි කරනවා. මොකද ඔබ දන්නවා සාමාන්‍යයෙන් මේ භූතාර්ථ රූප සටහනක භූතාර්ථයේ තමා අවසානයේදී පරිගණකය තුළදී මොකක් බවට පත් වෙන්නේද? වගුවක් බවට පත් වෙන්නේ. නැවතමයි මේ දේ පැහැදිලි කළොත් දරුවනේ භූතාර්ථ රූප සටහනක භූතාර්ථය කියන්නේ වෙනම ගබඩා කළ හැකි දත්ත ඒකකයක්. එහෙමනම් මේ දත්ත ඒකකය පරිගණකයේදී භෞතික දත්ත ගබඩාවක් බවට පත් වෙනකොට භෞතික දත්ත ගබඩාවක් බවට පත් වෙනකොට කියන එකෙන් අදහස් කරන්නේ සත්‍ය වශයෙන්ම දත්ත ගබඩා කිරීම සඳහා පරිගණකය තුළ ගොනුවක් නිර්මාණය කරනකොට ඒක වගුවක්. එහෙමනම් දැන් අපට පුළුවන් මෙන්න මේ වගු පරික්‍රමාව පාවිච්චි කරලා පරිගණකය තුළ දත්ත ගබඩා කිරීම සඳහා වගුව හදන්න. හැබැයි මේ වගුව කෝක තුලද නිර්මාණය කරන්න ඕනේ? කොතනද නිර්මාණය කරන්නේ? අපේ database එක තුල. අපේ database එක තුල තමයි වගුව නිර්මාණය වීම සිදුවන්නේ. හොඳයි. අපි බලමු කොහොමද වගුව නිර්මාණය කරන්නේ? ඒ සඳහා මොනවද අපි භාවිතා කරන SQL කේත කියලා. දුවේ පුතේ වගුවක් නිර්මාණය කරන්න අපි භාවිතා කරන SQL කේත මෙන්න මේ විදිහටයි භාවිතා කරන්න ඕනේ. අපි ඒ සඳහා භාවිතා කරන ඉස්සෙල්ලාම වගු පරික්‍රමාව. මොකද මේක මතනේ අපේ වගුවේ ව්‍යුහය නිර්මාණය වෙන්නේ. එහෙමනම් වගු පරික්‍රමාව දෙස බලාගෙන අපි වගුව සඳහා භාවිතා කරන කේත ලියනවා. මෙන්න මේ ආකාරයට ඉස්සෙල්ලාම අපි ලියනවා create කියන command එක. හරි. ඔන්න මම වෙනම ලියනවා ඒ command. මෙන්න මෙහෙමයි ලියන්නේ create කියලා ලියන්න. ඒකත් අපිට capital වලින් ලියන්න පුළුවන් create. ඊට පස්සේ දැන් අපි හදන්නේ මොකද්ද? අපි හදන්නේ වගුවක් නේ. අපි හදන්නේ වගුවක්. මෙන්න මේ database එක ඇතුලේ අපි හදන්නේ වගුවක්. හරිද? දැන් database එක අපි හදලා තියෙන්නේ. එහෙමනම් මේ database එක තුල වගුව හදනකොට database එක open කරලා ඒක computer commands වලින් කරන්නේ. commands කියන්නේ අපිට ඒක කරන්න පුළුවන්. මම කියලා දෙන්නම් database එක හදනකොට database එක හදලා ඒක තුල වගුව නිර්මාණය කරනකොට කොහොමද වගුව නිර්මාණය කරන්න කියලා දැනට අපි අවබෝධ කරගත යුතු දේ තමයි ස්කූල් කියන database එක තුල
මේ වගුව හදනවා නම් ස්කූල් කියන ඩේටාබේස් එක අපි ඕපන් කරගන්නවා. ඒක ඕපන් කරගෙන අපි මෙන්න මේ විදිහට කේත ලියනවා. මොකද්ද කේතය? create. ඊට පස්සේ අපි ලියනවා table. දෙවලන අපි table එකක් නේ හදන්නේ. ඒ නිසා අපි create table කියලා ලියනවා. වගුව හදන්න. create table කියලා දැන් මේ වගු පරික්‍රමාව තුල තියෙනවානේ වගුවේ නම. ඒ කියන්නේ භූතාර්ථයේ නම. මම ඊට ප්‍රථමත් කියවනේ භූතාර්ථය කියන එක පරිගණකයේ තුලදී වගුවක් කියලා table එකක් කියලා හඳුන්වන්නේ. එහෙමනම් අපි create table කියලා ඊළඟට කුමක්ද කරන්නේ? මෙන්න මේ හරි භූතාර්ථයේ නම අපි සටහන් කරනවා. ඒක තමයි මොකක් බවට පත් වෙන්නේද? වගුවක් බවට පත් වෙන්නේ. ඒ අනුව අපි මෙතන ලියනවා student කියලා ලියනවා. පැහැදිලිද? create table student. ඉන්පසුව වරහණක් විවෘත කරනවා. පැහැදිලිද? වගුව හදන command ටිකක් සාමාන්‍ය අපි database එකක් හදන command එකට වඩා වැඩියෙන් ලියවෙනවා. ඒ අනුව අපි create table එකේ නම ලියනවා student. හරි. ඉන්පස්සේ අපි මොකද්ද කරන්නේ? මේ වගුවේ උපලක්ෂණ තියෙනවානේ. හරි. මේවා අපි උපලක්ෂණ කියලානේ හඳුනාගත්තේ. ඔයාලට මතක ඇති මීට කලින් අපේ පාඩමේදී මීට කලින් පාඩමේ වීඩියෝ තුලදී මා වගුවක ව්‍යුහය ගැන පැහැදිලි කළා. එහිදී මෙන්න මේ උපලක්ෂණ කියලා අපි භූතාර්ථ රූපසටහනේ හඳුනා ගන්න දේවල් වගුවකදී අපි කිව්වේ මොකක් කියලා? උපලැකි. එහෙමනම් අපි දැන් ටේබල් එක හදනකොට මෙන්න මේ උපලැකි තුන ගැන සඳහන් කරන්න ඕනේ මේ කමාන්ඩ් එකේ. කොහොමද ඒක සඳහන් කරන්නේ? අපි ලියනවා ඉස්සෙල්ලාම student number right. මෙතනින් අපි එක ගන්න වගු පරික්‍රමාවෙන් student number. ඊට පස්සේ අපිට පුළුවන් මේ student number කියන මාතෘකාව තුල තැම්පත් කරන දත්ත මොන වර්ගයේ දත්තද කියන එක කියන්න. සාමාන්‍යයෙන් දරුවනේ වගුවක් පරිගණකය තුළ නිර්මාණය කරනකොට ඒ වගුවේ කිසියම් මාතෘකාවක් අපි ගන්නකොට ඒ කියන්නේ අපි හිතමු වගුවක් පරිගණකය තුළ නිර්මාණය වෙලා ඒකේ මාතෘකාව අපි දානකොට ඒකට යටින් දාන්න ඕනේ මොන වගේ දත්තද මේ මාතෘකාව තුළ ගබඩා වෙන්නේ කියන එක. එතකොට මේ වගුවේ මේ මාතෘකාව තුළ එහෙම නැත්නම් මේ උපලක්ෂණය තුළ තැම්පත් වෙන්නේ මොන වගේ දත්තද? සාමාන්‍යයෙන් අපිට පුළුවන් අක්ෂර දත්ත ගබඩා කරන්න. එහෙම නැත්නම් අපිට සංඛ්‍යාමය දත්ත ගබඩා කරන්න පුළුවන්. එහෙම නැත්නම් දවස්, ඒ කියන්නේ දිනයන් ගබඩා කරන්න පුළුවන්. ඔන්න ඔය ආකාරයට මේ මාතෘකාව තුළ ගබඩා කරන දත්ත වර්ගය කුමක්ද කියලා අපි කියන්න ඕනේ. ඒ සඳහා අපි භාවිතා කරනවා මෙන්න මේ වගේ ක්‍රම. අපි ඉදිරියේදී මේ SQL වලදී භාවිතා කරන ඒ දත්ත ක්‍රම එහෙනම් අපි ඒවට කියන දත්ත ප්‍රරූප එහෙනම් අපි ටයිප් කියනවා. ඒ ගැන අපි කතා කරනවා. එහෙනම් මම මෙතෙන්දී student number කියලා ඒ ඉස්සරහින් ලියනවා int. පුතේ int කියන්නේ integer කියන right integer කියන්නේ සංඛ්‍යා. integer කියන එකේ මුල් අකුරු ටික right ඒක තමයි int කියලා ගන්න. එහෙනම් stno integer කියන එකේ int දාලා වරහණක් තුල අපිට මේ විදිහට පුළුවන් සංඛ්‍යාවක් ලියන්න. මොකද්ද මේ සංඛ්‍යාවෙන් කියන්නේ? සංඛ්‍යාවෙන් කියන්නේ පරිගණකය තුල වගුව නිර්මාණය කළාට පස්සේ ඒ වගුවේ මෙන්න මේ කොලම් එක තුල මේ ස්ටුඩන්ට් නම්බර් කියන කොලම් එක තුල දත්ත කොච්චරද ගබඩා කරන්න පුළුවන්. right දත්ත කොච්චරද ගබඩා කරන්න පුළුවන්. අන්න ඒක තමයි අපි මෙතන සඳහන් කරන්නේ. right ඒතර ඒ කියන්නේ මේකේ පළල හරි ඒක අපිට අවශ්‍ය ප්‍රමාණයක් දෙන්න පුළුවන්. මම මෙතෙන්දි 5යි කියලා දුන්නා. ආයත් බලන්න stno කියන්නේ මාතෘකාව එහෙම නැත්නම් උපලක්ෂණය. ඒ වගේම int කියන්නේ ඒක තුල ගබඩා කරන දත්ත වර්ගය. ඒ කියන්නේ දත්ත ප්‍රරූපය. ඊට පස්සේ අපි වරහන් තුල දානවා කොච්චර දත්ත ප්‍රමාණයක් එහි තැම්පත් කරනවාද ඒක තමයි අපි මෙතන 5 කියලා හෝ අපිට කැමති ඉලක්කමකින් සඳහන් කරන්නේ. ඉන්පසුව කොමා එකක් දාන්න. කොමා එකක් දාලා දැන් ඊළඟ උපලක්ෂණය ලියනවා. මොකක්ද ඊළඟ උපලක්ෂණය? ඊළඟ උපලක්ෂණය තමයි name. එහෙමනම් අපි name කියලා ලියනවා. එතකොට ඒක තුල ගබඩා කරන දත්ත ප්‍රරූපය මොකක්ද කියලා අපි දාන්න ඕනේ.
සාමාන්‍යයෙන් අපි අක්ෂර දත්තනේ name කියන එකේ තැම්පත් කරන්නේ. name කියන මාතෘකාව තුළ අපි දාන්නේ අක්ෂර. ඒ නිසා අපි එතන දානවා වාචා. වාචා. මෙන්න මේ විදිහට දාන්න පුළුවන්. වාචා කියන්නේ අක්ෂර. තවත් දත්ත ප්‍රරූප තියෙනවා. අපි ඒවා SQL ඉගෙන ගන්නකොට SQLම වෙනමම අපි කතා කරනකොට මේ දත්ත ප්‍රරූප ටික හඳුනා ගනිමු. එහෙමනම් වාචා කියලා එතන අපිට පුළුවන් පළල දත්ත කොච්චරක් ඒ මාතෘකාවට යටින් තැම්පත් කළ හැකිද කියන එක දෙන්න. යනවා මම මෙතන 50යි කියලා දුන්නා. දීලා කමා එකක් දානවා. ඊළඟට ඉතිරි වෙලා තියෙන උපලක්ෂණය මොකද්ද? ඇඩ්‍රස්. ඒ නිසා අපි එතන දානවා ඊළඟ උපලක්ෂණයේ ඇඩ්‍රස්. ඊට පස්සේ ඒකේ දත්ත හැටියට තැම්පත් වෙන්නේ අක්ෂර. ඒ නිසා අපි හෙලිනවා වාචා. අපිට ඕනේ දත්ත 100ක් විතර කියලා හිතන්නකෝ. 100යි කියලා දාලා වරහන් වහනවා. රයිට්. නැවත බලන්න ඇඩ්‍රස් වාචා 100යි. පැහැදිලිද? තවත් තියනවාද මේ වගු පරික්‍රමාව අනුව මේ වගුවේ උපලක්ෂණ නැහැ. එහෙමනම් දැන් අපි ආය කමා එකක් දාන්නේ. සාමාන්‍යයෙන් අපි මෙතෙන්දි කමා එකක් දාන්නේ මේකට යටින් තවත් උපලක්ෂණයක් ලියනවා නම්. මේකට පහලින් තවත් කිසිම දෙයක් ලියන්න නැති නිසා අවසානයේ මෙන්න මේ විවෘත කරපු වරහන මෙතනින් අපි කුමක් කරනවද? වහනවා. මේ විවෘත කළ වරහන අපි වහනවා. මෙන්න මේ ආකාරයට තමයි දුවේ පුතේ SQL භාවිතා කළා වගුවක් නිර්මාණය කරන්නේ කුමක් තුලද? database එකක් තුල. එතකොට database එක නිර්මාණය කරන command එක මේ මම අංක 1 කියලා දාන්නම්. ඒ database එක තුල වගුවක් නිර්මාණය කිරීමේදී භාවිතා කරන command සමූහය තමයි මේ. එතකොට ආයත් බලන්න මේ වගුව නිර්මාණය කිරීමට භාවිතා කළ SQL කේත අපි ලිව්වේ කුමක් දිහා බලාගෙනද? අපි මේ භූතාර්ථ සම්බන්ධතා රූප සටහන දිහා බලන්ද ලියන්නේ නැහැ. භූතාර්ථ සම්බන්ධතා රූප සටහන අපි පාවිච්චි කරන්නේ නැහැ වගුව නිර්මාණය කරන මේ SQL කේත ලියන මොහොතේදී. අපි භූතාර්ථ රූප සටහන නෙවෙයි පාවිච්චි කරන්නේ. භූතාර්ථ රූප සටහන උපයෝගී කරගෙන අපි ලියා ගන්න මෙන්න මේ වගු පරික්‍රමාව තියෙනවානේ. මේ වගු පරික්‍රමාව තමයි අපි ඒ සඳහා පාවිච්චි කරන්නේ. වගු පරික්‍රමාව බලාගෙන තමයි අපි SQL භාවිතා කරලා අපේ පරිගණකය තුළ database එක නිර්මාණය කළා. ඊට පස්සේ ඒක තුළ වගුව නිර්මාණය කරන්නේ. එහෙමනම් ඉන් පස්සේ අපිට පුළුවන් මොකක් කරන්නද? මේ වගුවට දත්ත දාන්න. දත්ත දැම්මට පස්සේ ඒවා විමසීම් කරන්න, ඒවා මකන්න ආදී විවිධ කාර්යයන් සඳහා භාවිතා කරන්න හැකියාව තියෙනවා. මම හිතනවා දුවල පුතාලට එහෙමනම් පරිගණකයේ තුල database එකක් හදන, ඒ වගේම වගුවක් හදන SQL කේත ටික පැහැදිලි ඇති. දරුවනේ ER diagram එකකින් ආරම්භ කරලා අපේ පරිගණකයේ තුල භෞතික database එකක් හදන අවසාන පියවර තමයි අපි මේ කතා කළේ. දැන් එහෙමනම් ඔයාලට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. database එකක් හදනකොට කිසියම් ආයතනයකට ඒ සඳහා අපි ආයුතු පියවර මොනවාද කියලා. මේ පියවර මම පැහැදිලි කළේ සාරාංශගතව කියන්නේ තව පැහැදිලි කළ යුතු කරුණු විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් මට අවශ්‍ය වුණේ ඔබට ඒ තවත් පැහැදිලි කරන්න ඕනේ කරුණු පැහැදිලි නොකර සම්පූර්ණ අවබෝධයක් ලබා දෙන්න ER diagram එකේ සිට පරිගණකයේ තුල database එක හදලා table එක හදන තැනට එනකල්. එහෙමනම් දැන් මම පරිගණකයේ SQL වලින්ම මොකෝ මේ පැහැදිලි කිරීමනේ කළේ. SQL වලින්ම ඔබට database එකක් හදලා ඒ වගේම ඒක තුල මේ වගුව හදලා පෙන්වන්නම්. මේ කමාන්ඩ්ම උපයෝගී කරගෙන මොකෝ මේ කමාන්ඩ් වලින් අපි database එක හදාන්නේ. මේ කමාන්ඩ්ස් වලින් අපි table එක හදාන්නේ. එහෙමනම් අපි බලමු දැන් පරිගණකයට යොමු වෙලා ප්‍රායෝගිකව මේ කාර්ය කරන ආකාරය අවබෝධ කරගන්න. ඒ අනුව මම දැන් SQL වෙත යොමු වෙනවා පරිගණකයේ තුල. දුවේ පුතේ මගේ පරිගණකයේ SQL මා ස්ථාපිත කරලා තියෙන්නේ WAM server සමග. ඔබට ඒ සඳහා විවිධ මෘදුකාංග යොදා ගන්න පුළුවන්. නමුත් මා
WAMP server ස්ථාපිත කරලා තියෙන්නේ. ඔයාලටත් ඔයාලේ පරිගණකයේ WAMP server හෝ SAM වගේ install කරගත්තොත් SQL වඩා පහසුවෙන් පුහුණු වෙන්න පුළුවන්. එහෙමනම් දැන් මම WAMP server program එක ක්‍රියාත්මක කරනවා. ඒ අනුව අපි මොකද්ද කරන්න ඕන WAMP server ක්‍රියාත්මක කරන්න නම් මේ icon එක පළවෙනියෙන් අපි double click කරන්න ඕනේ. එහෙමනම් මම WAMP server කියන එක double click කරනවා. ඒ double click කරන්න ප්‍රථම ඔයාලට අවධානයට යොමු කරන්න ඕන මෙන්න මෙහෙම දෙයක්. සාමාන්‍යයෙන් WAMP server සක්‍රිය කළාම මේ task bar එකේ දකුණු පස පුතාලට පේන ඇති මේ වේලාව දිනේ වගේ පෙන්වන මෙන්න මේ කොටස මෙන්න මේ කොටස තුල මේ task bar එක තුල තමා මේ WAMP server සක්‍රිය වුණාම ඒ බව දැන ගැනීමට අවශ්‍ය icon එක පෙන්වන්නේ. එහෙමනම් දැන් බලන්න මෙතන මේ කොටසට ඔබේ අවධානය යොමු කරලා යනු මම WAMP server double click කරනවා. දැන් පුතාලට පෙනේවි WAMP server program එකට අදාළ icon එක මෙන්න මේ විදියට මේ අඩකවයක් ආකාරයට දැర్శණය වෙන්නේ WAMP server icon එක. දැන් පුතේ අපි කරන්න ඕනේ WAMP server එක සක්‍රිය වුණා. ඊළඟට mouse එක මෙතෙන්ට click කරන්න. mouse එක click කළාම මෙතන එනවා menu එකක්. මේ menu එකෙන් ඔයාලා ගන්න PHP myadmin කියන කොටස. PHP myadmin කියන එක ගත්තාම ඔයාගේ කම්පියුටරේ තියෙන browser එක තුලින් WAMP server වලට අදාළ PHP myadmin කියන program එක ක්‍රියාත්මක වෙනවා. දැන් බලන්න ඔයාලට පෙනේවි මේ තිරේ තුල වම් පස ඔයාලට පේන ඇති මේ වම් පස විවිධ නම් පේන්න තියෙනවා. මොනවද මේ තමයි මගේ පරිගණකයේ තුල මම නිර්මාණය කළ තියෙන databases. දැන් පුතාලා database කියන වචනේ දන්නවා. මගේ පරිගණකයේ තුල මේ වෙන විට මම නිර්මාණය කළ තියෙන database තමයි මේ වම්පස දැర్శණය වෙන්නේ. එහෙමනම් දැන් අපි database එකක් හදාන්න ඕනේ. අපි දැන් කතා කළානේ database එකක් හදන command. එහෙමනම් කොහොමද ඒ command පාවිච්චි කරන්නේ? database එක හදන command භාවිතා කරන්නේ SQL වලින්. පුතාලට පේන ඇති මේ තිරේ තියෙනවා මෙතන SQL කියලා. එහෙමනම් මේ SQL කියන එකට click කරන්න. SQL කියන එකට click කළාම ඔයාලට පුළුවන් ඔබේ SQL කේත මෙන්න මේ හිස් අවකාශය තුල type කරන්න. ඒ අනුව මම පළවෙනිම database එකක් හදා ගන්න ඕනේ. ඒ නිසා මම database එක නිර්මාණය කරන්න අවශ්‍ය SQL කේත type කරනවා. ඔයාලට පේනවා ඔයාලට මතකයි ඒ සඳහා භාවිතා කළ command මොනවාද ඒ සඳහා අපි භාවිතා කළ command එක create. ඊට පස්සේ අපි database කියලා type කළා. ඉන්පසු database එකේ නම. එහෙමනම් මම school කියලායි database එකේ නම දුන්නේ. දැන් ඔබට පැහැදිලි ඇති අපි සාකච්ඡා කළ command එක ඒක තමයි මම මේ type කළේ. මේ command එක තාම ක්‍රියාත්මක වුණේ මේක මම මේ type කර අවස්ථාවේ පමණයි පවතින්නේ. එහෙමනම් මේ command එක අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. කොහොමද මේ command එක ක්‍රියාත්මක කරන්නේ? මේ තිරේ දකුණු පස ඔබට පේනවා ඇති go කියලා command එකක් තියෙනවා. මෙන්න මේ go command එක සක්‍රිය කරන්න. ඒ කියන්නේ මේකට click කරන්න. අන්න බලන්න මේකට click කරපු ගමන් ඔබට පෙනේවි මේ වම් පස තිරේ තුල අපේ මේ school කියන නමින් database එකක් හැදිලා දැర్శණය වෙන්න ඕනේ. ආයත් වතාව බලන්න මේ වම් පස තියෙන්නේ අපි නිර්මාණය කරන ලද database. ඔබට පේන ඇති මේ වම් පස school කියන නමින් database එකක් නැහැ. එහෙමනම් මම school කියන database එක දැන් හදනවා. ඒ සඳහා තමයි මේ command එක type කරලා තියෙන්නේ. ඒ අනුව මම go command එක දෙනවා. දැන් පුතාලට පේන ඇති මෙතන school කියන නමින් database එකක් හැදුනා. ඒ වගේම දරුවනේ ඔයාලේ අවධානය යොමු කරන්න මේ WAMP server එකේ තියෙන SQL මගින් database හදනකොට අපිට ගොඩක් පහසුකම් තියෙනවා. පහසුකම් කියන්නේ මුල ඉඳන් ඉගෙන ගන්න දරුවෙක්ට හරි පහසුයි අධ්‍යයනය කරන්න. මෙන්න බලන්න දැන් මේ bank කියන database එකට ඔයාලේ අවධානය යොමු කළාම ඔයාලට පේනේවි වරහන් තුල 1 කියලා තියෙනවා. ඒ වගේම ඔබට පේනවාද class කියන database එකේ ඉස්සරහින් 36ක් තියෙනවා. මොනවද මේ එක database එක ඉස්සරහින් එක සංඛ්‍යා තියෙන්නේ. දරුවනේ මේ database එක තුල කොපමණ table ප්‍රමාණයක් කොපමණ වගු ප්‍රමාණයක් තියෙනවද කියන එක තමයි මේ වරහණෙන් අපිට පවසන්නේ. එහෙමනම්
මේ මොහොතේ අපි නිර්මාණය කරපු මේ ස්කූල් කියන ඩේටාබේස් එකට අවධානය යොමු කළොත් ස්කූල් කියන ඩේටාබේස් එකේ කිසිම ටේබල් එකක් අපි හදලා නැහැ තාම. ඒ නිසා තමයි මෙතන වරහන ඉදිරියෙන් කිසිවක් ඔබට දැర్శණය නොවෙන්නේ. එහෙමනම් මම දැන් මේ ඩේටාබේස් එක ඕපන් කරනවා. මවුස් එක මේකට ක්ලික් කිරීමෙන් අපිට මේ ඩේටාබේස් එක විවෘත කරන්න පුළුවන්. දැන් ස්කූල් කියන ඩේටාබේස් එක විවෘත වෙලා තියෙන්නේ. ඒ වගේම ඔබට පේන ඇති මෙතනත් ස්කූල් කියලා ඇවිල්ලා no table found in database කියලා ඇවිල්ලා තියෙනවා. හරි. දැන් අපේ ඩේටාබේස් එක නිර්මාණය වෙලා අවසන්. දැන් පුතේ ඔබට ඕන තරම් දත්ත තැන්පත් කිරීමට අවශ්‍ය වගු මේක තුල නිර්මාණය කරගන්න පුළුවන්. මම එහෙමනම් අපේ පැහැදිලි කිරීමට අදාළව අපිට මේ ඩේටාබේස් එක තුල අවශ්‍ය වෙන ටේබල් එක නිර්මාණය කරන්නම්. කොහොමද අපි ටේබල් එක නිර්මාණය කරන්නේ? අපි යනවා SQL වලට. පුතාලා දන්නවා දැන් ටේබල් එක නිර්මාණය කරන කමාන්ඩ් ඕනේ නම් ඒ කමාන්ඩ් ටික වීඩියෝ එක ආපස්සට ගිහින් ඒ කමාන්ඩ් ටික ඔබට බලන්න පුළුවන්. මම එහෙමනම් ඒ කමාන්ඩ් මෙතන ටයිප් කරනවා create. ඊට පස්සේ දැන් අපි හදාන්නේ ටේබල් එකක්. එහෙමනම් create table. අපේ ටේබල් එකේ නම අපි ගත්තේ student කියලා. ඒ අනුව student කියලා ටයිප් කරලා වරහණක් විවෘත කරන්න. ඉන්පසු පළවෙනි උපලක්ෂණය අපි ටයිප් කරන්න ඕනේ. පළවෙනි උපලක්ෂණය student number. student number කියන එක ටයිප් කළා. කෙටි වචන අපිට පාවිච්චි කරන්න පුළුවන්. එහෙමනම් ඊළඟට අපි ටයිප් කරනවා දත්ත ප්‍රරූපය. ඔබට මතක ඇති මා කෙටියෙන් පැහැදිලි කළා දත්ත ප්‍රරූප ගැන. අපි SQL ඉගෙන ගන්නවා මේ database පාඩමේම වෙනම මාතෘකාවක. එහිදී අපි කතා කරමු මේ දත්ත ප්‍රරූප ගැන තව දුරටත්. ඊළඟට මම width එක හැටියට දෙනවා 5, ඊළඟට අපිට අවශ්‍ය නම ඒකේ දත්ත ප්‍රරූපේ වාචා කියලා දුන්නා. width එක 50. ඔබට කැමති ප්‍රමාණයන්ගෙන් මේ width දෙන්න පුළුවන්. ඊළඟට address ඒකත් දත්ත ප්‍රරූපේ වාචා මොකෝ අක්ෂර දත්ත තැන්පත් කරන්නේ. ඒකේ මම width එක හැටියට 100ක් දුන්නා. ඉන්පසු වරන් වැහුවා. පැහැදිලි. එහෙමනම් ටේබල් එක හදන SQL කේත ටික තමයි මේ අපි ටයිප් කළේ. දැන් අපි මේ කේත ටික ක්‍රියාත්මක කරන්න ඕනේ. ක්‍රියාත්මක කරන්න ප්‍රථම පොඩක් ඔබේ අවධානය යොමු කරන්න මේ database එක තියෙන ප්‍රදේශයට no table found කියලා නෙන්නේ. හොඳයි. අපි බලමු මේ command එක පාවිච්චි කළාට පස්සේ මේ ස්ථානයේ table එක පේනවාද කියලා. යනු මෙන්න බලන්න මම go command එක පාවිච්චි කරනවා. පුතාලට පේන ඇති go command එක භාවිතා කළාම මෙතන table එකක් හැදුනා. මෙන්න බලන්න දැන් school කියන එක ඇතුලේ එක කියලා ආවා. දැන් මේ table එක නිර්මාණය වුණා. mouse එක මේ table එකේ නමට ක්ලික් කළාම table එක open වෙලා මෙතන මේ table එකේ field names පේනවා. field name කියන්නේ උපලක්ෂණ ඔයාලට දැర్శණය වෙනවා. මෙන්න මෙහෙමයි දරුවනේ අපි අර ER diagram එකෙන් පටන් ගන්න database එකේ සැලැස්ම අවසානයේ පරිගණකයේ තුල භෞතිකව table එකක් බවට පත් කරගන්නේ. දැන් මේ table එකට දත්ත ඇතුළු කිරීමේ හැකියාව තියෙනවා. හොඳයි. මම හිතනවා ඔයාලට එහෙමනම් අංග සම්පූර්ණව ආයතනයක් විසින් අපට දෙන විස්තරයක් උපයෝගී කරගෙන පරිගණකය තුළ database එකක් හදන ස්ථානයට එනකල් පියවර පැහැදිලි ඇති. කෙටියෙන් මේ පියවර කිව්වොත් අපට දෙන විස්තරෙන් අපි භූතාර්ථ සම්බන්ධතා රූප සටහන අඳිනවා. ඒකෙන් වගු පරික්‍රමාව අපි ගොඩනගා ගන්නවා. වගු පරික්‍රමාව භාවිතා කරලා ඒ වගු පරික්‍රමාව උපයෝගී කරගෙන SQL වෙනි මෘදුකාංගයකින් අපි database එක සහ table එක නිර්මාණය කර ගන්නවා. ඔන්න ඔය ආකාරයට තමයි database එකක් කිසියම් ආයතනයක පරිගණකයක් තුළ නිර්මාණය කර ගැනීම සිදු කරනු ලබන්නේ. එහෙමනම් අපි ඊළඟ අවස්ථාවේ ඊළඟ දවසේ අපි බලමු ER diagram වලට අදාළව අපි සාකච්ඡා කළ යුතු අනිකුත් සියලුම කරුණු කාරණා සාකච්ඡා කරලා අවසන් කරන්න.